ආයිබෝවන් මෙම වැඩමුළුවේ ප්‍රථම අංගය ලෙස අපි මුලින්ම ඉලෙක්ට්‍රොනික උපාංගයක් නැත්නම් ඉලෙක්ට්‍රොනික උපකරණයක් කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න බලමු. මම හිතන්නේ ඔබ අහලා ඇති ඉලෙක්ට්‍රොනික උපාංග කියලා කොටසක් තියෙනවා. ඒ වගේම විද්‍යුත් උපාංග නැත්නම් ඉලෙක්ට්‍රිකල් ඩිවයිසස් කියලා කොටසක් තියෙනවා. මේ දෙකම එකයිද? එහෙම නැත්නම් මේ දෙක කොටස් දෙකක්ද? අපි මුලින්ම අදහස් කරන්නේ මේ දෙක අතර වෙනස හඳුනා ගැනීමට. දැන් ඉලෙක්ට්‍රොනික උපාංගයක් ගත්තොත් ඉලෙක්ට්‍රොනික උපාංගික මූලික කර්මුණ වෙන්නේ යම්කිසි ආකාරයක දත්ත හැසිරවීමක් හෝ දත්ත ගබඩා කර ගැනීමක්. නමුත් විද්‍යුත් උපාංගයක් නැත්නම් විද්‍යුත් උපකරණයක් ගත්තොත් එහි මූලික අරමුණ වෙන්නේ ශක්ති පරිණාමනයක් සිදු කිරීම. දැන් අපේ මේ වැඩමුළුවේ මූලික අරමුණ ඉලෙක්ට්‍රොනික උපාංග පිළිබඳ හඳුනා ගැනීමයි. හොඳයි. ඉලෙක්ට්‍රොනික උපාංග ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අපි ඒක හඳුන්වන්න පුළුවන් ඇනලොග් ඉලෙක්ට්‍රොනික්ස් නැත්නම් ප්‍රතිසම විද්‍යුත් උපාංග සහ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් නැත්නම් සංඛ්‍යාංකනික ඉලෙක්ට්‍රොනික උපාංග ලෙස. මේ දෙක අතර මූලිකම වෙනස මේවා දත්ත නිරූපණය කරන ආකාරය. උදාහරණයකට ඇනලොග් ඉලෙක්ට්‍රොනික්ස් නැත්නම් ප්‍රතිසම විද්‍යුත් පරිපථයක් සැලකුවහොත් එහි දත්ත මේ ආකාරයට සන්තතික විචලනයක් සහිතව නිරූපණය කරන්න පුළුවනි. සරලව කියනවා නම් මේ වෝල්ටීයතාවට ගන්න පුළුවන් පරාසයක් තිබෙනවා. ඒ පරාසය ඇතුළත ඕනෑම වෝල්ටීයතාවක් ප්‍රතිසම ඉලෙක්ට්‍රොනික නැත්නම් ඇනලොග් ඉලෙක්ට්‍රොනික්ස් සඳහා වළංගුයි. හැබැයි ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් නැත්නම් සංඛ්‍යාංකනික ඉලෙක්ට්‍රොනික පරිපථ සැලකුවොත් ඒකට ගන්න පුළුවන් වෝල්ටීයතා මට්ටම් කීපයක් තිබෙනවා. ඒ මට්ටම් වලින් පිටත වෝල්ටීයතා වළංගු සංඥා ලෙස සලකන්නේ නැහැ. දැන් උදාහරණයකට මෙම සංඥාවේ ඔබට පේන ප්‍රධාන වෝල්ටීයතා මට්ටම් දෙකක් තිබෙනවා. අන්න ඒ වගේ දත්ත නිරූපණයක් සිද්ධ වෙනවා නම් අපි ඒක සලකනවා ඩිජිටල් ඉලෙක්ට්‍රොනික පරිපථයක් ලෙස. සාමාන්‍යයෙන් ඩිජිටල් ඉලෙක්ට්‍රොනික පරිපථවල වෝල්ට් 0 සහ 5 කියන වෝල්ටීයතාවන් තමයි අපි භාවිතා කරන්නේ. මම හිතනවා ඔබට දල අදහසක් එන්න ඇති මොකද්ද මේ ඉලෙක්ට්‍රොනික උපාංගයක් කියන්නේ? ඇනලොග් ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් සහ ඩිජිටල් ඉලෙක්ට්‍රොනික සර්කිට් එකක් අතර වෙනස මොකද්ද කියලා. ඊළඟට අපි බලමු මේ යම්කිසි එක විද්‍යුත් උපාංගයක මොනවද අපිට මනින්න පුළුවන් අපි ඒක කොහොමද හඳුනාගන්නේ කියලා. අපි මේ සඳහා භාවිතා කරනවා characteristic curve. එහෙම නැත්නම් ලාක්ෂණික වක්‍ර කියන අදහස. characteristic curve එකක් කියන්නේ මොකක්ද? මම හිතන්නේ ඔබ දන්නවා ඉංග්‍රීසියෙන් character කියලා කියන්නේ පුද්ගලික චරිතයකට. යම්කිසි පුද්ගලයෙකුගේ චරිතයක් අපි කොහොමද අඳුනගන්නේ? ඒ පුද්ගලයා විවිධාකාර අවස්ථාවන්ට මුහුණ දෙන ආකාරය අනුව තමයි අපි ඔහුගේ චරිතය නිගමනය කරන්නේ. ඉලෙක්ට්‍රොනික උපාංග වලටත් මේ කතාව පොදුයි. අපි ඉලෙක්ට්‍රොනික උපාංගයේ විවිධාකාර වූ තත්ත්වයන්ට ලක් කරනවා. ඒ අවස්ථාවන්දී ඒ ඉලෙක්ට්‍රොනික උපාංගයේ හැසිරෙන ආකාරය අපි නිරීක්ෂණය කරනවා. ඒ මගින් තමයි අපි තීරණය කරන්නේ ඒ උපාංගයේ ලාක්ෂණිකය නැත්නම් කැරක්ටරිස්ටික් එක. දැන් විවිධාකාරයේ අවස්ථාවට ලක් කරනවා කියන එක අදහස් කරන්නේ මොකක්ද? දැන් ඉලෙක්ට්‍රොනික උපාංගයකට විවිධාකාර අවස්ථා කියලා කියන්නේ විවිධාකාර ධාරාවන් විවිධාකාර වෝල්ටීයතාවන් ලබා දීම. ඒ අවස්ථාවලදී හැසිරෙන ආකාරය. ඒ කියන්නේ හරහා ගලන ධාරාව කොහොමද වෙනස් වෙන්නේ? එහෙම නැත්නම් වෝල්ටීයතාව කොහොමද වෙනස් වෙන්නේ? මෙන්න මේ දේවල් අධ්‍යයනය කිරීමෙන් තමයි අපිට ලාක්ෂණික වක්‍රයක් නැත්නම් කැරක්ටරිස්ටික් කර්ව් එකක් ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. අපි මුලින්ම ඉගෙන ගන්න යන්නේ බොහෝම සරල ඉලෙක්ට්‍රොනික උපාංගයක්. අපි ඒක හඳුන්වනවා ඩයෝඩය කියලා. අපි දැන් ඩයෝඩය ගැන තමයි මුලින්ම ඉගෙන ගන්නේ. ඩයෝඩයක් කියන්නේ මොකක්ද? ඩයෝඩයක් කියන්නේ සරලවම කියනවා PN සංදියක්. මේ P කියන අර්ධ සන්නායකයේ කොටස සම්බන්ධ වෙලා තියෙන අග්‍රය නැත්නම් ටර්මිනල් එක අපි හඳුන්වනවා ඇනෝඩය කියලා. N වර්ගයේ අර්ධ සන්නායකයේ සම්බන්ධ වෙලා තියෙන අග්‍රය නැත්නම් ටර්මිනල් එක අපි හඳුන්වනවා කැතෝඩය කියලා. හැබැයි අකුරු වලින් ලියනවා නම් මතක තියාගන්න මේක C අකුරෙන් කැතෝඩ් කියලා ලිව්වට ගොඩක් පරිපථවල ඔක දක්වන්නේ K අකුරෙන්. හේතුව C කියන අකුර කැපැසිටර් කියන උපාංගය සඳහා වෙන් කර තිබීම. ඒතකොට P වර්ගයේ සහ N වර්ගයෙන් සංදියකින් තමයි ඩයෝඩයක් සැදලා තියෙන්නේ. දැන් මේ තියෙන්නේ ඒ ඩයෝඩේ පරිපථ මේ තියෙන්නේ ඩයෝඩේ සර්කිට් සිම්බල් එක නැත්නම් පරිපථ සංකේතය. ඔබට පේන ඇනෝඩේ සහ කැතෝඩේ මෙහිත් මේ නම් කරලා තියෙනවා. මේ ඩයෝඩේ අපි කැරක්ටරිස්ටික් කර්ව් එකක් නැත්නම් ලාක්ෂණික වක්‍රයක් බලනවා නම් අපිට බලන්න වෙනවා මේ ඩයෝඩේ විවිධාකාර වෝල්ටීයතාවන් ලබා දීලා ඒ හරහා ගලන ධාරාවට මොකද සිද්ධ වෙන්නේ කියලා. මේ වෝල්ටීයතාවන් ලබා දෙන්න පුළුවන් ආකාර ප්‍රධාන දෙකක් තියෙනවා. ඒ අනුව අපිව නම් කරලා තියෙනවා
පෙරනැඹුරු අවස්ථාව සහ පසුනැඹුරු අවස්ථාව. නැත්නම් forward bias and reverse bias කියන ලෙස. පෙරනැඹුරු අවස්ථාවේදී ඩයෝඩයේ ඇනෝඩයේ වෝල්ටීයතාව කැතෝඩයේ වෝල්ටීයතාවට වඩා වැඩි. ඇනෝඩයේ වෝල්ටීයතාව කැතෝඩයේ වෝල්ටීයතාවට වඩා වැඩි. පසුනැඹුරු අවස්ථාවේදී ඇනෝඩයේ වෝල්ටීයතාව කැතෝඩයේ වෝල්ටීයතාවට වඩා අඩුයි. මේ අවස්ථා දෙකේදී ඩයෝඩය හැසිරෙන්නේ කොහොමද? අපි පරිපූර්ණ ඩයෝඩයක් සැලකුවොත් නැත්නම් අපි කියන අයිඩියල් ඩයෝඩ් එක සැලකුවොත් අපි මුලින්ම හිතමු පසුනැඹුරු අවස්ථාව. පසුනැඹුරු අවස්ථාවේදී ධාරාවක් ගලාගෙන යන්නේ නැහැ. පරිපූර්ණ ඩයෝඩයකදී පසුනැඹුරු අවස්ථාවේදී ධාරාවක් ගලාගෙන යන්නේ නැහැ. ඔබට හිතන්න පුළුවන් ස්විච් එකක් විවෘත වෙලා තියෙනවා නැත්නම් ඕපන් වෙලා තියෙනවා කියලා. හැබැයි ඇත්ත ඩයෝඩ් එක නැත්නම් අපි කියන ප්‍රැක්ටිකල් ඩයෝඩ් එකකදී පොඩි වෙනසක් තියෙනවා. මොකද ඊටාම කුඩා ධාරාවක් ඩයෝඩ් හරහා ගලාගෙන යන්න පුළුවන්. අපි ඒකට කියනවා ලීකේජ් කරන්ට් එකක් කියලා. ඒක තමයි ඩයෝඩේ පසුනැඹුරු අවස්ථාවේදී හැසිරීම. පෙරනැඹුරු අවස්ථාවේ හැසිරීම කොහොමද? අයිඩියල් ඩයෝඩ් එකකදී නැත්නම් පරිපූර්ණ ඩයෝඩ් එකකදී පෙරනැඹුරු අවස්ථාව අපිට හිතන්න පුළුවනි ක්ලෝස් ස්විච් එකක් නැත්නම් සංවෘත ස්විච් එකක් ලෙස. ඒ කියන්නේ මේක හරහා ධාරාව ගලාගෙන යන්න පුළුවනි. හැබැයි සාමාන්‍ය ඩයෝඩ් එක නැත්නම් ප්‍රැක්ටිකල් ඩයෝඩ් එකේදී තවත් පොඩි වෙනසක් සිද්ධ වෙනවා. මොකද ඔබ දන්නවා PN සංදියක් ඇති වුණාට පස්සේ ඒ තුන ඇති වෙනවා ආයත ස්තරයක්. ඒ වගේ මේ තුල ඇති වෙනවා විභව බාධකයක්. එතකොට මේ හරහා ධාරාවක් ගලාගෙන යන්න නම් මුලින්ම ඒ විභව බාධකය ජය ගන්න අවශ්‍යයි. දැන් සිලිකන් ඩයෝඩ් එකක් සඳහා මේ විභව බාධක සාමාන්‍යයෙන් 0.6 වෝල්ට් නැත්නම් 0.7 වෝල්ට් වගේ අගයක් ගන්නවා. ජර්මනිය සඳහා 0.2 වෝල්ට් හෝ 0.3 වෝල්ට් වගේ වෙන්න පුළුවනි. එතකොට මේ හරහා ධාරාවක් ගලාගෙන යන්න නම් අපි මේ යොදන විභවාන්තරය ඒ විභව බාධකයට වැඩි වෙන්න අවශ්‍යයි. ඒ කියන්නේ වෝල්ට් 0.6ක් වගේ වෙනකන් සිලිකන් ඩයෝඩ් එක කරහා සැලකිය යුතු ධාරාවක් ගලාගෙන යන්නේ නැහැ. පෙරනැඹුරු අවස්ථාවේ තිබුණත් සැලකිය යුතු ධාරාවක් ගලාගෙන යන්නේ නැහැ. හැබැයි ඒ වෝල්ටීයතා ඉක්මවුවාට පස්සේ ඒ හරහා ධාරාවක් ගලාගෙන යන්න පටන් ගන්නවා. ඒක තමයි ප්‍රායෝගික ඩයෝඩ් එක චරිත ලක්ෂණය. අපිට මේක පෙන්වන්න පුළුවන් ප්‍රස්ථාරයක. දැන් මේ තියෙන්නේ ඩයෝඩ් කැරක්ටරිස්ටික් නැත්නම් ඩයෝඩ් එක ලාක්ෂණික වක්‍රයක ඇඳපු රූපයක්. දැන් ඔබට පේනවා මේ x අක්ෂය අපි නම් කරලා තියෙන වෝල්ටීයතාව විදිහට මේ පැත්ත පෙරනැඹුරු වෝල්ටීයතාව ෆෝර්වර්ඩ් බයස් කරලා තියෙන්නේ. මේ පැත්ත පසුනැඹුරු වෝල්ටීයතාව. දැන් මේ පෙන්වන්නේ ඒ අවස්ථාවේ ධාරා වෙනස් වෙන ආකාරය. ඔබට පේනවා සිලිකන් වල 0.7 වගේ වෝල්ටීයතාවට එනතෙක් සැලකිය යුතු ධාරාවක් ගලාගෙන යන්නේ නැහැ. හැබැයි ඊට පස්සේ මේක ශීඝ්‍රයෙන් ධාරාව වැඩි වෙනවා. ඒ වගේ ඔබ හොඳින් නිරීක්ෂණය කළොත් ඔබට පෙනේ මෙහි පරිමාණයේ වෙනසක් තියෙනවා. මොකද x අක්ෂයේ ඍණ පැත්තට ගමන් කරන අවස්ථාවේදී පරිමාණය මයික්‍රෝ ඇම්පියර්, මේ අක්ෂය මිලි ඇම්පියර්. ඒ නිසා ඔබට මේක සමාන උසක් වගේ පෙනුනත් මේ ඇත්තටම ගලාගෙන බොහෝම පොඩි ලීකේජ් කරන්ට් එකක් තමයි යන්නේ. ඒතර මෙතෙන්දී මොකද්ද මේ සිද්ධ වෙලා තියෙන්නේ? මෙතෙන්දී සිද්ධ වෙලා තියෙන එකපාරට එක මොහොතකදී අතිවිශාල ධාරාවක් ගලාගෙන යෑමක්. ඒකට හේතුව මේ ඩයෝඩයට මුහුණ දිය හැකි උපරිම වෝල්ටීයතාවක් තියෙනවා. ඊට වඩා වෝල්ටීයතාව ඉක්මවුවොත් ඩයෝඩය විනාශ වෙනවා. ඒ වගේ අවස්ථා තමයි මෙතනදී සිද්ධ වෙලා තියෙන්නේ. අපි කියනවා රිවර්ස් බ්‍රේක්ඩවුන් වෝල්ටේජ් එක නැත්නම් බිඳ වැටුම් වෝල්ටීයතාව කියලා. එතකොට ඔබ ප්‍රායෝගික පරීක්ෂණයකදී හෝ ඇත්තම් පරිපතයකදී කවදාවත් මේ රිවර්ස් බ්‍රේක්ඩවුන් වෝල්ටේජ් එකට හෝ ඊ ආසන්නයට වෝල්ටීයතාව ලබා දෙන්න හොඳ නැහැ. හොඳයි. දැන් අපි කොහොමද ඩයෝඩ් එකක කැරක්ටරිස්ටික් ප්‍රායෝගිකව කරලා බලන්නේ? නැත්නම් ලාක්ෂණික වක්‍රය ප්‍රායෝගිකව අඳින්නේ කොහොමද? මම හිතන්නේ මේ වැඩමුළුවේ මූලික අරමුණක් තියෙන්නේ ඒකයි. ප්‍රායෝගිකව මේ දේ කරන්නේ කොහොමද? දැන් අපිට අවශ්‍ය ඒ සඳහා මේ ඩයෝඩේ වෝල්ටීයතාව වෙනස් කරමින් ඒ හරහා ගලා යන ධාරාව මනින්න. දැන් ඒක කරන්නේ කොහොමද? දැන් ඔබ බැලුවොත් මේ ඩයෝඩ් එක කියන්නේ බොහොම පොඩි විද්‍යුත් උපාංගයක්. දැන් මේ විද්‍යුත් උපාංගයට ඔබ ලබා දිය යුතු වෙනස් වෙන වෝල්ටීයතාව. ඒ සඳහා ඔබට විචල්්‍ය වෝල්ටීයතා සැපයීමක් ලබා දෙන්න පුළුවනි. ඒ අතරතුරදීම ඔබට මේ හරහා ගලන ධාරාවත් වෝල්ටීයතාවත් මැනීමට අවශ්‍ය වෙනවා. දැන් මේ ප්‍රායෝගිකව කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි ඔබට පුළුවන් මේ වගේ අපි කියන ප්‍රොටෝටයිප් බෝඩ් එකක් සහ වයර් කැලි අරගෙන මේ සර්කිට් එක නිර්මාණය කරන්න පුළුවනි. හැබැයි මෙහිදී ඔබට තරමක මහන්සියක් දරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ඔබට ඉලෙක්ට්‍රොනික පිළිබඳ යම්කිසි කුසලතාවයක් සහ කාලයක් කැප කිරීමට සිද්ධ වෙනවා.
දැන් මම දන්නවා ඔබ හැමතෙම ඒ දේ කිරීමට අපහසුතාවක් ඇති වෙන්න පුළුවනි. ඒ නිසා විවෘත විශ්වවිද්‍යාලයේ අපි මේ සඳහා ඔබට පහසු වෙන්න පොඩි නිර්මාණයක් සිදු කරලා තියෙනවා. අපි මේක හඳුන්වනවා ඩෙමොන්ස්ට්‍රේටර් බෝඩ් එකක් කියලා. ඒ කියන්නේ මේ තියෙන්නේ ඔබට මේ ප්‍රායෝගික පරීක්ෂණ බොහොම ලෙහෙසියෙන් කරන්න පුළුවන් විදිහට අපි නිෂ්පාදනය කරපු අපි නිපද වූ පොඩි බෝඩ් එකක්. දැන් මේකේ මෙම ඇටෝමේ ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා. මෙහි වම්පස කොටස මෙන්න මේ කොටස අපි භාවිතා කරන්න පුළුවනි අපිට ඩයෝඩ් එක ලාක්ෂණික වක්‍ර හඳුනා ගැනීම උදෙසා. ඩයෝඩ් කැරක්ටරිස්ටික් හඳුනා ගැනීම උදෙසා. මෙම ඉතුරු කොටස ඔබ ඉලෙක්ට්‍රෝන විද්‍යාවේ ඊළඟ කොටසේදී ඉගෙන ගන්නු ලබන ට්‍රාන්සිස්ටර් කැරක්ටරිස්ටික් නැත්නම් ට්‍රාන්සිස්ටර් ලාක්ෂණික වක්‍රය හඳුනා ගැනීම සඳහා භාවිතා කිරීමට පුළුවන්කම තිබෙනවා. මේ පරිපථ දෙකටම අවශ්‍ය වෙන බලසැපයුම මෙතන එක බලසැපයුමකින් ලබා දෙන්න පුළුවනි. ඒ වගේම අපි මේ පරිපථය සැලසුම් කරද්දී මූලික වශයෙන්ම උත්සාහ කළා හැම දිනකටම භාවිතා කරන්න පුළුවන් ආකාරයේ පරිපථයක් සැලසුම් කරන්න. ඒ නිසා ඔබට ඔබේ පරීක්ෂණාගාරයේදී නැත්නම් ලැබ් එකේදී තියෙනවා නම් ඒ සඳහා වෙනම බලසැපයුමක් ඔබට මේ අග්‍ර භාවිතා කළා ඒක භාවිතා කරන්න පුළුවනි මේ පරිපථයට විදුලි ධාරාව ලබා දෙන්න. එහෙම නැත්නම් ඔබට පුළුවනි ඇත්තටම ෆෝන් චාර්ජරයක්. එහෙම නැත්නම් පරිගණකයට මේක සම්බන්ධ කරලා මෙතන USB සම්බන්ධ කිරීමක් තියෙනවා. ඒ හරහා ධාරාව ලබා දෙන්න. එතකොට මෙන්න මේ ඇටෝමේදී ඔබට දකින්න පුළුවනි මෙන්න මේ ලක්ෂයේ ඔබට ඩයෝඩයක් සවි කරන්න පුළුවනි. ඒ ඩයෝඩය මෙතන සංකේතයෙන් නම් කරලා තිබෙනවා. ඊට පස්සෙ ඔබට දකින්න පුළුවනි මෙන්න මෙතන තිබෙනවා මිලිඇමීටරයක්. අපිට මේ මිලිඇමීටරය මගින් මේ ඩයෝඩය හරහා ගලා යන ධාරාව මැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මෙතන තිබෙනවා වෝල්ට් මීටරයක්. මේ වෝල්ට් මීටරය මගින් අපිට පුළුවන්කම තිබෙනවා මේ ඩයෝඩය හරහා වෝල්ටීයතාව මැනීමට. දැන් අපි මේක කැරක්ටරිස්ටික් කර්ව් එක නැත්නම් ලාක්ෂණික වක්‍රයක් අපි නිරීක්ෂණය කරනවා නම් අපිට අවශ්‍යයි මේ ඩයෝඩය හරහා යන වෝල්ටීයතාව වෙනස් කරන්න. ඒතර අපි කොහොමද වෙනස් කරන්නේ? ඔබට සමහර විට තියෙන්න පුළුවන් ටිකක් හොඳ බලසැපීමක් වෝල්ටීයතාව වෙනස් කරන්න පුළුවන්. නමුත් මම හිතන්නේ බහුතරයක් දෙනාට ඒ හැකියාව තියෙනවා කියලා. ඒ නිසා අපි ඒකත් මේ පරිපථයටම අඩංගු කරලායි තියෙන්නේ. දැන් ඔබට මෙතන දකින්න පුළුවනි පොඩි නොබ් එකක් කරකවන්න පුළුවන් බොත්තමක් තිබෙනවා. මේ කරකැවීම මගින් ඔබට පුළුවන් වෝල්ටීයතාව වෙනස් කරන්න. මේ කරකවනකොට මෙතන වෝල්ටීයතාව වෙනස් වෙනවා. ඒ අනුව ඔබට මේ ඩයෝඩය හරහා යෙදෙන විභවාන්තර වෙනස් කිරීමේ හැකියාව තිබෙනවා. ඔබට එතකොට විවිධ වෝල්ටීයතාව සඳහා මේ හරහා යන ධාරාවක් ඒ වෙලාවේදී ඩයෝඩය හරහා තිබෙන වෝල්ටීයතාවත් මැනීමේ හැකියාව තියෙනවා. දැන් අපි මේ පසු නැඹුරු කරනවා නම් කොහොමද කරන්නේ? මේ මෙතන තිබෙනා පොඩි සම්බන්ධ කිරීම බොහොම සරලව ඔබ ඩයෝඩය ඉවත් කර ආපහු සවි කිරීමට පුළුවන් ආකාරයට හදලා තියෙනවා. ඒ නිසා ඔබට පුළුවනි බොහොම ලේසියෙන් මේ ඩයෝඩය මෙතනින් ඉවත් කරලා අග්‍ර දෙක මාරු කරලා නැවතත් මෙතන සවි කරන්න. ඊට පස්සේ ඔබට පුළුවන් ඩයෝඩේ පසු නැඹුරු අවස්ථාවේ දත්ත ලබා ගන්න. ඒ අනුව ඔබට මේ පරිපථ නැත්නම් ඩෙමොන්ස්ට්‍රේටර් බෝඩ් එක භාවිතයෙන් ඉතාම ලෙහෙසියෙන් මේ පරීක්ෂණය සිදු කිරීමේ හැකියාව තියෙනවා. හොඳයි. අපි දැන් බලමු ප්‍රායෝගිකව කොහොමද මේක මේ ඇටෝම සකස් කරලා අපි මේක සිද්ධ කරන්නේ කියලා. හොඳයි. අපි බලමු මේ ඩෙමොන්ස්ට්‍රේටර් බෝඩ් එක ආශ්‍රයෙන් අපි කොහොමද ඩයෝඩ් එක කැරක්ටරිස්ටික් කර්ව්ස් නැත්නම් ලාක්ෂණික වක්‍ර නිරීක්ෂණය කරන්න කියලා. ඔබට පේන්නේ නැති මෙතන USB බලසැපීමක් තියෙන දැනටමත් සවි කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙන විචාරල බලසැපීම. ඒ වගේම මෙතන අපිට මිලිඇමීටරයක් සවි කිරීමට පුළුවනි. වෝල්ට් මීටර මේ අග්‍ර දෙක සඳහා සවි කිරීමට පුළුවනි. ඩයෝඩ් දැනටත් මෙතනට සවි කරලා තියෙනවා. අපිට ධාරාව සහ වෝල්ටීයතාව මැනීම සඳහා අපිට ඩිජිටල් මල්ටිමීටරයක් හෝ මේ ආකාරයේ ඇනලොග් මල්ටිමීටරයක් භාවිත කරන්න පුළුවනි. ඇනලොග් මීටරයක් භාවිත කරන්න පුළුවනි. මේ ඇත්තටම ඇනලොග් මිලිඇමීටරයක්. අපි පහසු තකා මේ අවස්ථාවේදී ඩිජිටල් මල්ටිමීටර දෙකක් භාවිත කරනවා. ඒතර මේ ඩිජිටල් මල්ටිමීටර අපි දැනට සකසලා තියෙනවා වෝල්ටීයතාව මැනීම සඳහා. මේ දැනට සකසලා තියෙනවා මිලි ඇම්පියර්ස් නැත්නම් ධාරාව මැනීම සඳහා. අපි මුලින්ම කරන්නේ වෝල්ටීයතාව මැනීම සඳහා මේ කළු අග්‍රයට මේ කළු අග්‍රය සවි කරනු ලබනවා. ඉන්පසු ධාරාව මැනීම සඳහා ධාරාවට අදාළ මිනුම් උපකරණය මේ ආකාරයට සවි කරනු ලබනවා. ඔබට පේනවා දැනට මේ දෙකෙන් පාඨාංක දෙක බිඳුව ලෙස රැඳිලා තියෙනවා.
හොඳයි. අපි දැන් පරිපතේ සකසා අවසానයි. දැන් අපි දත්ත ලබා ගැනීම ආරම්භ කරමු. ඔබට පේනවා මේ අවස්ථාවේදී මල්ටිමීටර්ස් දෙකේම පාඨාංකයේ බිඳුවේ රැඳී පවතිනවා. අපි දැන් මදින් මද වෝල්ට් ඊටා වැඩි කරමින් යනවා. දැන් වෝල්ට් 0.1යි දැනට ධාරාවක් ගලාගෙන යන්නේ නැහැ. 0.3කට ආසන්නයි තවමත් ධාරාවක් ගලාගෙන යන්නේ නැහැ. දැන් ඔබට පේනවා 0.4කට වගේ වෝල්ට් ඊටා ආසන්න වෙනකොට ඊටා කුඩා ධාරාවක් මේ සරහ ගලාගෙන යන්න ආරම්භ වෙනවා. අපි මේ තවදුරටත් වෝල්ට් ඊටා වැඩි කරමින් ගියොත් ඔබට පේනවා ධාරාව ඊටා ශීඝ්‍රයෙන් වැඩි වෙමින් යනවා. ඔබ වෝල්ට් 0.5කට හෝ 0.6කට ආසන්න වෙන විට ඔබට දකින්නට පුළුවනි වෝල්ට් ඊටා වෙනසකට වඩා ඊටාම ඉක්මනින් ධාරාවේ වෙනසක් ගලාගෙන ධාරාවේ වෙනසක් දකින්නට පුළුවනි. ඒ කියන්නේ ඔබ දැන් ධාරාව එහි විභව භාජකය පසු කරමින් සිටිනවා. මේ ආකාරයට ඔබට පින දැන් වෝල්ට් 0.5යි දැන් මේ අවස්ථාවේදී මිලි ඇම්පියර් 0.3ක් පමණ ගලාගෙන යනවා. මේ ආකාරයට ඔබට පුළුවනි වගුවක මේ දත්ත ටික ගබඩා කරන්න. ඒ ආකාරයට දත්ත ගබඩා කිරීමෙන් පසු ඔබට පුළුවන්කමක් තිබෙනවා මේ දත්ත භාවිතා කරලා ප්‍රස්ථාරයක් ඇඳ ගැනීම හැකියාව තිබෙනවා. දැන් අපි උදාහරණයකට ගත්තොත් මේ දැන් තියෙන්නේ ඔබට මේ දකින්නට ලැබෙන්නේ මේ උපකරණයේ භාවිතයෙන් මේ ඩෙමොන්ස්ට්‍රේටර් බෝඩ් එක භාවිතයෙන් ඩයෝඩ් එක කැරක්ටරිස්ටික් කර්ව් එක ඇඳ අවස්ථාව. ඔබට පේනවා මේ අක්ෂයේ වෝල්ට් ඊටාවත් මේ අක්ෂයේ ධාරාවත් තිබෙනවා. ඒ අනුව ඔබට පේනවා මෙම ලාක්ෂණික වක්‍රයේ හැඩය. මේ අත් වශයෙන්ම අපි කලින් බලාපොරොත්තු වූ ලාක්ෂණික වක්‍රයමයි. ඒ අනුව අපිට පේනවා ප්‍රායෝගිකවත් අපේ මේ පරීක්ෂණයෙන් පසු ඩයෝඩේ ලාක්ෂණික වක්‍රය ඒ හැඩයෙන් යුතුවම අපිට ලබා ගැනීම හැකියාව තිබෙන බව. ඔබට පේනවා මේ ඍණ අවස්ථාවේදී ඇත්තටම වෝල්ට් ඊටා ගලන ධාරාව බිඳුවට ඉතා ආසන්නයි. ඔබට මේ භාවිතා කළ තිබෙන්නේ මිලිමීටරයක් නිසා මේ ධාරාව ඉතාම කුඩා නිසා මැනීමේ අපහසුතාවක් තිබෙනවා. ඒ නිසා තමයි ඔබට මේ බිඳුවකට ආසන්න දාගයක් ලබා ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. මයික්‍රෝමීටරයක් භාවිතා කළොත් ඔබට පුළුවනි මේ සඳහා මේ ඩයෝඩේ තිබෙන ලීකේජ් කරන්ට් එකත් අවශ්‍ය නම් මැන ගැනීමට. මා විශ්වාස කරනවා ඔබට මේ ඩයෝඩේ ලාක්ෂණික වක්‍ර සහ ඒ ප්‍රායෝගික සිදු කරන ආකාරයේ මිනුම් ලබා ගන්න ආකාරය පිළිබඳ පැහැදිලි කිරීම මේන් ලැබෙන්නට ඇති කියලා. අපි ඊළඟට බලාපොරොත්තු වෙනවා තවත් මේ වගේම ඉලෙක්ට්‍රොනික උපකරණයක් පිළිබඳ ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ සාකච්ඡා කරන්න. මීට පෙර අපි කතා බහ කළා ඩයෝඩේ සහ ඒ ආශ්‍රිත ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳව. දැන් අපි කතා කරන්නේ ට්‍රාන්සිස්ටරය සහ ඒ ආශ්‍රිත ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳව. අපි මුලින්ම බලමු ට්‍රාන්සිස්ටරයක් කියන්නේ මොකක්ද කියලා. ට්‍රාන්සිස්ටරයක් ගැනීම අදහස් කරන්නේ අග්‍ර තුනකින් සමන්විත අර්ධ සන්නායක උපාංගයක්. අපිට ට්‍රාන්සිස්ටරයක් විවිධාකාරයෙන් භාවිතා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට ට්‍රාන්සිස්ටරයක් ස්විච් එකක් ලෙස භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම අපිට පුළුවනි ට්‍රාන්සිස්ටරයක් ඇම්ප්ලිෆයර් එකක් නැත්නම් වර්ධකයක් විදිහට භාවිතා කිරීමේ හැකියාවක් තිබෙනවා. ට්‍රාන්සිස්ටර් විවිධාකාරයෙන් අපිට දකින්න පුළුවනි. අපි ප්‍රධාන ට්‍රාන්සිස්ටර් වර්ග කිහිපයක් ගැන සලකලා බලමු. ට්‍රාන්සිස්ටර් ප්‍රධාන වශයෙන් BJT නැත්නම් FET කියන ආකාර දෙකකට බෙදන්න පුළුවනි. BJT කියන අදහස් කරන්නේ බයිපෝලර් ජංක්ෂන් ට්‍රාන්සිස්ටර් කියන අදහස. FET යනුවෙන් අදහස් වෙන්නේ ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර් කියන වර්ගය. BJT ට්‍රාන්සිස්ටර් නැවතත් කොටස් දෙකකට බෙදෙනවා. ඒවත් නම් NPN ට්‍රාන්සිස්ටර් සහ PNP ට්‍රාන්සිස්ටර්. FET ට්‍රාන්සිස්ටර් නැත්නම් FET ට්‍රාන්සිස්ටර් නැවතත් කොටස් දෙකකට බෙදන්න පුළුවනි. N channel වර්ගය සහ P channel කියන ආකාරයට. දැන් අපේ මූලික අරමුණ තිබෙන්නේ BJT ට්‍රාන්සිස්ටර් වල හැසිරීම සහ ඒ ආශ්‍රිත ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳ කතා කිරීමට. අපි BJT ට්‍රාන්සිස්ටරයක් ගත්තොත් අපිට මේ පරිපථ සංකේතය මේ ආකාරයෙන් දක්වන්න පුළුවනි. ඔබ දන්නවා ආකාර දෙකක් තිබෙන NPN සහ PNP ආකාරයට. මේ මූලික වෙනස වෙන්නේ E තලයේ. එමීට අග්‍රයට සම්බන්ධ E තලයේ දිශාව තමයි ප්‍රධාන වශයෙන් වෙනසකට තියෙන්නේ. ඒ වගේම මේ අග්‍රවලට විවිධාකාර වූ නම් තිබෙනවා. මේ බේස් නැත්නම් පාදම, එමීටර් නැත්නම් විමෝචකය, කලෙක්ටර් නැත්නම් සංග්‍රාහක ලෙස හඳුන්වන්න පුළුවන්. මේ පරිපථ සංකේතෙත් ඔබට ඒ අග්‍ර ටික ඒ ආකාරයෙන්ම දැක ගැනීමේ හැකියාව තිබෙනවා. ඊළඟට අපි කතා කරමු ට්‍රාන්සිස්ටරයක් භාවිතා කරන්න පුළුවන් වින්‍යාස මොනවාද කියලා. අපි පරිපථයක් ගත්තොත් අපිට පුළුවනි ඒ පරිපථයේ සංඥාවක් ලබා දෙන්න සහ සංඥාවක් ලබා ගන්න.
මම මුලින් ඔබට පැවසුවා ට්‍රාන්සිස්ටරයක් වර්ධ එකක් ලෙස භාවිතා කරන්න පුළුවන් බව. එසේනම් අපිට ට්‍රාන්සිස්ටරයට යම්කිසි සංඥාවක් ලබා දී ඒ වර්ධනය කර අපව ලබා ගැනීම හැකියාව තිබිය යුතුයි. සංඥාවක් ලබා දීම සඳහා අපිට අග්‍ර දෙකක් නැත්නම් වය දෙකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම සංඥාවක් ඉවතට ගැනීමටත් නැවතත් පරිපථය සම්පූර්ණ කිරීමට අග්‍ර දෙකක් අවශ්‍ය වෙනවා. ඒ අනුව ප්‍රධානයට අග්‍ර දෙකක් සහ ප්‍රතිධානයට අග්‍ර දෙකක් ලෙස සමස්තයක් ලෙස අග්‍ර 4ක් තිබිය යුතුයි. නමුත් ට්‍රාන්සිස්ටරයේ තිබෙන්නේ අග්‍ර 3ක් පමණයි. ඒ නිසා අපිට එක අග්‍රයක් ප්‍රධානය සහ ප්‍රතිධානය යන දෙකටම පොදුවේ භාවිතා කිරීමට සිද්ධ වෙනවා. අපි පොදුවේ භාවිතා කරන අග්‍රය අනුව ට්‍රාන්සිස්ටරයේ පරිපථයේ වින්‍යාසය නිර්ණය කරනු ලබනවා. උදාහරණයක් විදිහට මේ පළවෙනි පරිපථයේ ඔබට පේනවා එමීට අග්‍රය නැත්නම් විමෝචක අග්‍රය ප්‍රධානය සහ ප්‍රතිධානය කියන කොටස් දෙකටම භාවිතා වෙලා තිබෙනවා. ඒ නිසා අපි මේක common emitter configuration නැත්නම් පොදු විමෝචක වින්‍යාසය ලෙස හඳුන්වනු ලබනවා. එවිට ප්‍රධානය නැත්නම් ඉන්පුට් එක ලබා දෙන එමීට අග්‍රයට සහ බේස් අග්‍රයට ප්‍රතිධානය අපි ලබා ගන්නේ එමීට අග්‍රයෙන් සහ කලෙක්ටර් අග්‍රයෙන්. මේ ආකාරයටම අපිට NPN සහ PNP යන ට්‍රාන්සිස්ටර් ආකාර දෙකටම භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා. මේ පහත දෙන B රූප සටහන බැලුවොත් ඔබට පෙනෙනවා මෙහිදී බේස් අග්‍රය නැත්නම් පාදම අග්‍රය තමයි ප්‍රධානය සහ ප්‍රතිධානය කියන ප්‍රධානය සහ ප්‍රතිධානය කියන දෙකටම පොදුවේ භාවිතා වෙන්නේ. ඒ නිසා අපි මේක හඳුන්වනවා common base configuration ලෙස. ඒ ආකාරයෙන්ම අපිට common collector configuration එකත් හඳුනා ගැනීමේ හැකියාව තිබෙනවා. මේ configurations නැත්නම් වින්‍යාසය අනුව ට්‍රාන්සිස්ටර් හැසිරෙන ආකාරයේ යම් යම් වෙනස්කම් තිබෙනවා. අපි මෙහිදී මූලික වශයෙන්ම අපේ අවධානය යොමු කරන්නේ common emitter නැත්නම් පොදු විමෝචක වින්‍යාසය කියන පරිපථ ආකාරය පිළිබඳවයි. මීට පෙර ඩයෝඩය ගැන කතා කරද්දී ඔබට මතක ඇති අපි කතා කළා ඩයෝඩයේ ලාක්ෂණික වක්‍ර පිළිබඳ. එයින් අපි අදහස් කළේ ඩයෝඩයක් හැසිරෙන්නේ කුමන ආකාරයකටද කියන දේ පිළිබඳ හැදෑරීමක් කිරීම. හැසිරීම යනුවෙන් අපි අදහස් කළේ ඒට ලබා දෙන වෝල්ටීයතාව සහ ධාරාව අතර සම්බන්ධතාවයන් සොයා බැලීම. අපේ ට්‍රාන්සිස්ටරයටත් ඒ ආකාරයෙන්ම ලාක්ෂණික වක්‍ර ගොඩනැගීමේ හැකියාවක් තිබෙනවා. එම ලාක්ෂණික වක්‍රයන් තුනක් ප්‍රධාන ලාක්ෂණික වක්‍රයන් තුනක් අපිට හඳුනා ගන්න පුළුවනි. අපිට පුළුවනි ප්‍රධාන ලාක්ෂණික වක්‍රය හඳුනා ගන්න ප්‍රතිධාන ලාක්ෂණික වක්‍රය සහ සංක්‍රාන්ති ලාක්ෂණික වක්‍රය කියන ලාක්ෂණික වක්‍ර ප්‍රධාන වශයෙන් අධ්‍යයනය කරන්නට පුළුවනි. ප්‍රධාන ලාක්ෂණික වක්‍රය නැත්නම් ඉන්පුට් කැරක්ටරිස්ටික් කියලා අදහස් කරන්නේ කුමක්ද? ඉන්පුට් කැරක්ටරිස්ටික් කියලා අදහස් කරන්නේ ඔබ දන්නවා මේ ට්‍රාන්සිස්ටරේ යම්කිසි ආකාරයකින් සංඥාවක් නැත්නම් ඉන්පුට් එකක් ලබා දෙනවා. එතකොට මේ ඉන්පුට් පරිපථය නැත්නම් ඉන්පුට් කොටසට ප්‍රධාන කොටසට ලබා දෙන වෝල්ටීයතාව සහ ධාරාව අතර සම්බන්ධය සොයා ගැනීම. අපි ඒකේ ලබා දෙන ඉන්පුට් එකේ වෝල්ටීයතාව වැඩි කරන විට ධාරාවට මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ වගේ දෙයක් අධ්‍යයනය කිරීම තමයි ප්‍රධාන ලාක්ෂණික වක්‍රයේ සිද්ධ වෙන්නේ. අවුට්පුට් කැරක්ටරිස්ටික් නැත්නම් ප්‍රතිධාන ලාක්ෂණික වක්‍රයේදී අපි අධ්‍යයනය කරනවා අවුට්පුට් නැත්නම් ප්‍රතිධානයේ වෝල්ටීයතාව ධාරාව අතර තිබෙන සම්බන්ධය පිළිබඳව. නමුත් ඔබ මතක තියාගත යුතුයි ප්‍රතිධාන ලාක්ෂණිකයේ අධ්‍යයනය කරද්දී එය ප්‍රධාන ලාක්ෂණිකයේ මතත් යම්කිසි බලපෑමක් තිබෙනවා. මොකද අවුට්පුට් එක ඉන්පුට් එක මතත් රඳා පැවතීමක් නැත්නම් ඩිපෙන්ඩන්ට් වීමක් තිබෙනවා. අවසාන එක තමයි ට්‍රාන්ස්ෆර් කැරක්ටරිස්ටික්ස් නැත්නම් සංක්‍රාන්ති ලාක්ෂණික වක්‍රය. මෙහිදී අපි හඳුනා ගන්නු ලබනවා මේට ලබා දෙන ධාරාවේ ප්‍රධාන ධාරාව සහ ප්‍රතිධානයේ අතර ඇතිවන සම්බන්ධතාවයක් පිළිබඳව. දැන් මේ පරිපථයේ ඔබට දකින්න පුළුවනි මෙම විවිධාකාර වූ නිර්ණායකයන් මැනින්න පුළුවන් ආකාරයට සකසලා තියෙන පරිපථයක්. ඔබට මේ විචල්‍ය ප්‍රතිරෝධය මගින් ඒට ලබා දෙන වෝල්ටීයතාව වෙනස් කිරීමේ හැකියාව තිබෙනවා. එනම් ප්‍රධාන වෝල්ටීයතාව වෙනස් කරන්නට පුළුවනි. ඒ අතරම VBE වෝල්ට්මීටරය මගින් ඔබට හැකියාවක් තිබෙනවා මෙම VBE නැත්නම් ප්‍රධාන වෝල්ටීයතාව මනින්න. ඒ වගේම IB නැත්නම් ප්‍රධාන ධාරාව මැනීමේ හැකියාවක් මෙහිදී තිබෙනවා. ඒ වගේම ප්‍රතිධානයේ ප්‍රදේශයට ගියොත් ඔබට පේනවා මෙහි ප්‍රතිධානය අපි ගන්න කලෙක්ටර් අග්‍රයෙන් කලෙක්ටර් ධාරාව නැත්නම් IC මැනීමේ හැකියාව සහ ප්‍රතිධාන වෝල්ටීයතාව නැත්නම් VCE වෝල්ටීයතාව මැනීමේ හැකියාව තිබෙනවා. ඊට අමතරව අපිට පුළුවනි VCE වෝල්ටීයතාව වෙනස් කිරීමේ හැකියාවක් මේ පරිපථයේ තිබෙනවා. දැන් මෙම පරිපථයේ ආශ්‍රයෙන් ට්‍රාන්සිස්ටරේ ලාක්ෂණික වක්‍රය අපි කොහොමද ගොඩනගන්නේ? මේ සඳහා
අපි සුපුරුදු පරිදි වෙනම ඩෙමොන්ස්ට්‍රේටර් බෝඩ් එකක් නිපදවලා තිබෙනවා. අපි දැන් ඒක අසුරෙන් කොහොමද මේ ලාක්ෂණික වක්‍රය ගන්න කියලා සොයලා බලමු. ඔබට සමහර විට මතක ඇති අපි ඩයෝඩේ ලාක්ෂණික වක්‍රය ගැන කතා කරද්දී මෙම කොටස ගැන මෙම පරිපථ පුරේ මෙන්න මෙම කොටස ගැන අපි අධ්‍යයනය කළා. මෙම කොටස සකසලා තිබෙන්නේ ඩයෝඩේ ලාක්ෂණික වක්‍ර හඳුනා ගැනීමට. මෙම කොටස ප්‍රධාන වශයෙන් තිබෙන්නේ ට්‍රාන්සිස්ටරේ ලාක්ෂණික වක්‍ර හඳුනා ගැනීම සඳහා. ඔබට දකින්න පුළුවනි මෙහි තිබෙනවා විශාල වෝල්ටීතාවන් සපයන්න පුළුවන් රොබ්ස් දෙකක්. මේ මාමකින් අපිට පුළුවනි ප්‍රධාන වෝල්ටීතාව සහ ප්‍රතිදාන වෝල්ටීතාව වෙනස් කරන්න. ඒ වගේම ඔබට පුළුවනි මෙතන පරිපථ සංකේතයක් පෙන්වලා තිබෙන ට්‍රාන්සිස්ටරේ ඔබට සැබෑවීම ට්‍රාන්සිස්ටර් සවි කරන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මෙතනට. මෙතන තමයි පරිපථ රූප සටහන තිබෙන්නේ. මෙතන තිබෙනවා බේස් කලෙක්ටර් එමිටර් කියන අග්‍ර. ඒ හැරුණිට ඔබට පුළුවනි මෙතන මේ බේස් අග්‍රයට යන ධාරාව මනින්න. ඒකට සඳහා මෙතන මයික්‍රෝමීටර් භාවිත කිරීමට හැකියාව තිබෙනවා. ඒ වගේම බේස් වෝල්ටීතා මැනීම සඳහා මෙතන වෝල්ට්මීටරයක් සවි කිරීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම අවුට්පුට් නැත්නම් ප්‍රතිදානය මැනීම සඳහා මිලිඇමීටරයක් සහ වෝල්ටීතා මැනීමට වෝල්ට්මීටර් මෙම අග්‍රවලට සැමි කිරීමේ හැකියාව තිබෙනවා. අපිට ඒතර ඊටාම පහසුවෙන් මේ වගේ පරිපථ පූර්වක භාවිතා කර ට්‍රාන්සිස්ටරේ ලාක්ෂණික වක්‍රයන් සහ එහි හැසිරීම අධ්‍යයනය කරන්න පුළුවනි. හොඳයි අපි ඊළඟට බලමු ප්‍රායෝගිකව කොහොමද මේ පරිපථය භාවිතා කරලා ලාක්ෂණික වක්‍රයන් ලබා ගන්න කියලා. දැන් අපි බලමු ප්‍රායෝගිකව කෙසේද මේ පරිපථ පූර්ව භාවිතා කර ට්‍රාන්සිස්ටරේ ලාක්ෂණික වක්‍රයන් ලබා ගන්න කියලා. ඔබට පේනවා මෙතනින් අපි මේට බල සැපයීමක් ලබා දී තිබෙනවා. මෙතන බලය ලැබෙන බව අපිට දන්නලා තියෙන මේ LED බල්බයමකින් අපි මුලින්ම බලමු ප්‍රධාන ලාක්ෂණික වක්‍රය ලබා ගන්න කෙසේද කියලා. ප්‍රධාන ලාක්ෂණික වක්‍රය යනුවෙන් අපි අදහස් කරන්නේ ට්‍රාන්සිස්ටරේ ප්‍රධානයට ලබා දෙන ධාරාව සහ ප්‍රධානයේ තිබෙන වෝල්ටීතාව අතර සම්බන්ධය. දැන් මේ භාවිතා වෙන common emitter configuration නැත්නම් පොදු විමෝචක වින්‍යාසය නිසා මෙහි සංඥාව ලබා දෙන්නේ බේස් අග්‍රේ නැත්නම් පාදම අග්‍රේට. ඒ වගේ වෝල්ටීතාව ලෙස අපි සලකන්නේ VBE වෝල්ටීතාව. හොඳයි අපි එහෙනම් මේ සඳහා අපිට අවශ්‍ය විදිහට පාඨාංක ලබා ගැනීමට මීටර් වෝල්ට්මීටරයක් සහ මයික්‍රෝමීටරයක් භාවිතා කරමු. ඔබට පේනවා මේක දැනටත් සවි කර තිබෙනවා මයික්‍රෝමීටරයක්. අපිට මේ වෝල්ටීතා මැනීම සඳහා අපිට වෝල්ට්මීටරයක් සවි කිරීමට සිද්ධ වෙනවා. හොඳයි දැන් අපි පරිපථය සකසා අවසానයි. දැන් අපි පාඨාංක ලබා ගැනීම ආරම්භ කරමු. ආරම්භයක් විදිහට අපි මෙහි VBE නැත්නම් බේස් වෝල්ටීතා බිඳුවට සකසලා තිබෙනවා. ඔබට පේනවා මෙහි වෝල්ට් අගය බිඳුවයි. ඒ වගේම ඒ අවස්ථාවේදී පාදම ධාරාවක් නැත්නම් බේස් කරන්ට් එකක් ගලා යන්නේ නැහැ. එහි අගයත් බිඳුවම තමයි. දැන් අපි මදින් මද වෝල්ටීතා වැඩි කරමු. ඔබට පේනවා දැනට වෝල්ට් 0.2ක් පමණ මෙහි දැක්වෙනවා. නමුත් තවමත් මෙහි ධාරාවක් ගලාගෙන යන්නේ නැහැ. දැන් වෝල්ට් 0.3ක් පමණ වෙනවා ආසන්න වශයෙන්. නමුත් තවමත් බේස් ධාරාවක් ගලාගෙන යන්නේ නැහැ. මේ ආකාරයට අපිට මේ වෝල්ටීතාව ටිකෙන් ටික වැඩි කර ගැනීමේ හැකියාව තිබෙනවා. ඔබට පේනවා වෝල්ට් 0.4ක් හෝ 0.5කට ආසන්න විට ඉතා සුළු ධාරාවක් ගලා යාම ආරම්භ වෙනවා. නමුත් වෝල්ට් 0.5කට ආසන්න වෙන විට මේ ධාරාව ගලා යාම වේගයෙන් වැඩි වීමට පටන් ගන්නවා. දැන් වෝල්ට් 0.5යි 6යි. නමුත් දැන් මයික්‍රෝ ඇම්පියර් මීටරේ අපිට දැක්වෙනවා පාදම ධාරාව මයික්‍රෝ ඇම්පියර් 16කට ආසන්න අගයක් ලෙස. ඔබට පේනවා මෙය සාමාන්‍ය PN සංදියක අපි දකින හැසිරීමට සමානයි. මොකද මෙතන බේස් අග්‍රය සහ බේස් අග්‍රය ආශ්‍රිත වෙන PN සංදියේ ලාක්ෂණික හැසිරීම තමයි අතර ප්‍රධාන ලාක්ෂණික ලෙස අපිට හඳුනා ගන්න ලැබෙන්නේ. ඒ නිසා ඔබට දැනගන්නට පුළුවනි විභව භාජකයේ ආසන්නයට පැමිණෙන තෙක් ඒ හරහා ධාරාවක් ගලා යාම ඊටම අඩුයි. නමුත් ඉන්පසුව ඊට ශීඝ්‍රයෙන් ධාරාවේ වැඩිවීමක් අපිට දකින්නට පුළුවනි. මේ ආකාරයට අපිට ප්‍රධාන ලාක්ෂණිකයේ පාඨාංක ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඊළඟට අපි බලමු
මෙම ඇටවුමම භාවිතා කරමින් සංක්‍රාන්ති ලාක්ෂණික වක්‍රය නැත්නම් ට්‍රාන්ස්ෆර් කැරක්ටරිස්ටික් එක ලබා ගන්නේ කෙසේද කියලා. ට්‍රාන්ස්ෆර් කැරක්ටරිස්ටික් නැත්නම් සංක්‍රාන්ති ලාක්ෂණික වක්‍රයේදී අපි බලන්නේ ප්‍රධානය වෙනස් කිරීම මගින් ප්‍රතිදානය කෙසේද වෙනස් වෙන්නේ කියලා. එනම් අවුට්පුට් එක ඉන්පුට් එකත් මග කොහොමද වෙනස් වෙන්නේ කියලා. අපි මේ සඳහා ධාරාව භාවිතා කරමු. අපි බලමු ප්‍රධානය නැත්නම් ලබා දෙන ධාරාව වෙනස් වෙන විට ප්‍රතිදානය නැත්නම් අවුට්පුට් කරන්ට් එක කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඒ සඳහා අපිට පොඩි වෙනස්කම් කීපයක් කරන්න සිද්ධ වෙනවා. මේ තමයි ට්‍රාන්සිස්ටරේ අවුට්පුට් ප්‍රතිදානය ලබා ගන්න පුළුවන් අග්‍ර ටික. ඒ සඳහා අපි තවත් මල්ටිමීටරයක් භාවිතා කළා. මේ මිලිමීටර පරාසය දැනට ක්‍රියාත්මක වෙන්නේ. දැන් අපි ප්‍රධානයේ ධාරාව මදින් මද වැඩි කර බලමු. එනම් අපි ලබා දෙන සංඥාව මදින් මද ප්‍රබල කරමින් තිබෙනවා. ආරම්භයේදී අපි ලබා දෙන ධාරාව මයික්‍රෝ ඇම්පියර් බිඳුවයි. ඒ අවස්ථාවේදී අපිට අවුට්පුට් එකක් නැත්තම් ප්‍රතිදානයේ ධාරාවක් දකින්නට ලැබෙන්නේ නැහැ. ඔබට පේන්න ඇති දැනට ප්‍රධානයේ වෝල්ටීට් හා වෝල්ට් 0.3කට කිට්ටුයි. නමුත් ප්‍රධානයේ ධාරාවක් නැහැ. ඒ වගේම ප්‍රතිදානයේ ධාරාවක් දකින්නට ලැබෙන්නේ නැහැ. දැන් ඔබට දකින්න ලැබෙනවා ප්‍රධානයේ වෝල්ටීට් 0.5ක් පමණ වන විට ප්‍රධානයේ ධාරාව මයික්‍රෝ ඇම්පියර් 0.1ක් පමණ වෙනවා. ඒ කියන්නේ අපි මේට සංඥාවක් ලෙස මයික්‍රෝ ඇම්පියර් 0.1ක් පමණ ලබා දෙනවා. මේ අවස්ථාවේදී ඔබට තිබෙනවා ප්‍රතිදානයත් 0.1 මිලි ඇමීටර් ප්‍රමාණයක් දකින්නට පුළුවනි. මතක තබා ගන්න මෙහි මේ මනින්නේ මිලි ඇමීටර් වලින් මේ මනින්නේ මයික්‍රෝ ඇම්පියර් වලින්. ඒ අනුව මෙහි ප්‍රධානයේ ධාරාව ප්‍රතිදානයට වඩා විශාලයි. අපි මේ තවදුරටත් වැඩි කළහොත් ඔබට දකින්නට පුළුවනි මෙම ධාරාව වෙනස් වන විට මයික්‍රෝමීටර දක්වන ධාරාව වෙනස් වන විට අවුට්පුට් නැත්නම් ප්‍රතිදානයේ ලැබෙන ධාරාවත් මදින් මද වැඩි වෙමින් යනවා. නමුත් මේ වැඩිවීම දිගටම පවතින්නේ නැහැ. එක සීමාවකට පසු ඔබට තිබෙනවා මේ වැඩිවීම නවතිනවා. අපි ඒක සම්පූර්ණ අවස්ථාවකට පත්වීමක් ලෙස. දැන් ඔබ මෙහි ප්‍රධානයේ ධාරාව වැඩි කළත් මෙම අවුට්පුට් නැත්නම් ප්‍රතිදානයේ ධාරාව වැඩිවීමක් දකින්න ලැබෙන්නේ නැහැ. එහෙනම් අපිට පැහැදිලි ආරම්භයේදී මේ ශ්‍රේණිකීය මෙයත් සමග වැඩි වුණා. නමුත් එක සීමාවකට පසු එම වැඩිවීම නවතීමට ලක් වෙනවා. හොඳයි, අවසාන වශයෙන් අපි බලමු මෙම ට්‍රාන්සිස්ටරේ ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය නැත්නම් අවුට්පුට් කැරක්ටරිස්ටික් එක ලබා ගන්නේ කෙසේද කියලා. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටරේ අවුට්පුට් එකේ වෝල්ටීතාව සහ ධාරාව අතර තිබෙනා වූ සම්බන්ධය. නමුත් ඔබ මතක තබා ගත යුතුයි අවුට්පුට් කැරක්ටරිස්ටික් එක ගනිද්දී නැත්නම් ඒ ලබා ගනිද්දී පාඨක ලබා ගනිද්දී අපි එහි ප්‍රධානයක් ලබා දී යුතුයි. එනම් ප්‍රධානයේ මතත් රඳා පවතිනවා. ඒ නිසා විවිධ ප්‍රධානයන් සඳහා අපිට විවිධාකාර වූ ලාක්ෂණික වක්‍රයන් ඇඳීමට සිද්ධ වෙනවා. මේ බොහෝ විට එකම රූප සටහනේ පෙන්වනවා. ඒ විට අපිට බොහොම පහසුවෙන් ඒ අධ්‍යයනය කරගන්න පුළුවන් වෙන නිසා. හොඳයි, දැන් ප්‍රතිදානයේ මම ලබා දී තිබෙන වෝල්ට් 2.0 අපි ආසන්න වශයෙන් වෝල්ට් 3ක් පමණ ලබා දෙමු. දැන් මේ වෙලාවේදී මගේ ප්‍රධානයේ මයික්‍රෝ ඇම්පියර් බිඳුවයි. මම දැන් මේ මදින් මද වැඩි කරමින් යනවා. ඔබට දැන් දකින්නට පුළුවනි මගේ output current එක වෝල්ට් මිලි ඇම්පියර් 0.6කදී පමණ සන්තුෂ්ත වී තිබෙනවා. මම input current එක වැඩි කළාට output current එක වැඩි වෙන්නේ නැහැ. input current එක වැඩි වෙන බව අපිට මයික්‍රෝමීටරයෙන් පේනවා. නමුත් output current එක වැඩි වෙන්නේ නැහැ. හැබැයි අපි output voltage එක වැඩි කළොත් ඔබට දකින්නට පුළුවනි
දැන් අවුට්පුට් කරන්ට් එක වැඩි වෙනවා. අපිට මේ දත්ත සියල්ලම එකතු කරලා ලබා ගන්න පුළුවනි ප්‍රස්ථාරයක්. අපි දැන් ඊළඟට බලන්න යන්නේ ඒ ප්‍රස්ථාරය මේ පරිපථයේ භාවිතයෙන් ලබාගත් ප්‍රස්ථාර කීපයක් පිළිබඳව. මේ ඔබට දකින්න ලැබෙන්නේ transfer characteristic නැත්නම් සංක්‍රාන්ති ලාක්ෂණික වක්‍රය. ඔබට පේනවා මේ අක්ෂයේ තිබෙන්නේ IB නැත්නම් පාදම ධාරාව, මෙම අක්ෂයේ තිබෙන්නේ IC නැත්නම් සංග්‍රහයෙන් ලබා ගත්තා වූ ධාරාව. මේ ඉන්පුට් කරන්ට් එක, මේක අවුට්පුට් කරන්ට් එක common emitter configuration එක භාවිතා කරන නිසා ඔබට පේනවා බොහොම සරල රේඛීය ප්‍රස්ථාරයක් මෙහිදී දකින්න පුළුවනි. මේ තියෙන රේඛීය අවස්ථාවේදී linear region එකේදී ලබාගත් ප්‍රස්ථාරයක්. නමුත් ඔබ සීමාවකට වඩා ඉක්මවා ගියොත් ඔබට මෙහි සන්තෘප්ත අවස්ථාව දැක ගැනීමට පුළුවනි. නමුත් අපි මෙහිදී සන්තෘප්ත අවස්ථාවත් එක් පාඨාංක ලබාගෙන නැහැ. මෙම රූපසරණය ඔබට දකින්න ලැබෙන්නේ ආරම්භයේදී ලබාගත් පාඨාංක ටික. නමුත් ඔබේ පාසලේ මේ ප්‍රායෝගික කරන විට අවශ්‍ය නම් එම කොටස දක්වා ගොස් එම පාඨාංක ඇතුළත් කර ගැනීම හැකියාව තිබෙනවා. මේ දෙවෙනි ප්‍රස්ථාරයෙන් ඔබට දකින්න ලැබෙන්නේ output characteristic curve එහෙම නැත්නම් ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රයක් පිළිබඳව. ඔබට පේනවා මේ ලාක්ෂණික වක්‍රයේ ඇත්තටම රේඛාවන් කීපයක් තිබෙනවා. මේ රේඛාවන් කීපයක් තිබීමට හේතුව විවිධාකාර වූ ප්‍රධානය සඳහා අපි වෙන වෙනම රේඛාවන් නැත්නම් ප්‍රස්ථාරයන් ඇඳ තිබෙනවා. උදාහරණයක් විදිහට මේ තිබෙන්නේ IB 20යි මයික්‍රෝඇම්පියර්. ඒ කියන්නේ පාදම ධාරාව මයික්‍රෝඇම්පියර් 20ක් වූ විට දකින්න ලැබෙනා වූ වක්‍රය. එතකොට අපිට පුළුවනි පාදම ධාරාව මයික්‍රෝඇම්පියර් 20කට නියත කර සකස් කර මෙම අක්ෂයේ තිබෙන VCE නැත්නම් collector emitter voltage වෙනස් කරන්න. මේ collector emitter voltage වෙනස් කිරීමේදී ඔබට දකින්නට පුළුවන් IC නැත්නම් පාදම ධාරාවේ වෙනස් වීම. ඒතකොට යම්කිසි අගයක් දක්වා එහි වැඩිවීමක් සිද්ධ වෙනවා. ඊට පස්ව මේ වැඩිවීම නැවතීමකට සිද්ධ වෙනවා. ඒ වගේම IB වෙනත් අගයකට අපි භාවිතා කළොත් උදාහරණයකට IB මයික්‍රෝඇම්පියර් 30ක් පමණ ගතහොත් ඔබට වෙනත් ආකාරයේ ප්‍රස්ථාරයක් දකින්න පුළුවන්. මේ කහපාට රූපයෙන් දකින්න ලැබෙන්නේ කහපාට රේඛාවෙන් දකින්න ලැබෙන්නේ ඒ දෙවෙනි වක්‍රය. මම හිතනවා ඔබට දැන් දැනගන්න ලැබෙන්න ඇති කියලා ට්‍රාන්සිස්ටරයේ ප්‍රායෝගික පරිපථයක් සහ ඒ ඇසුරෙන් කොහොමද ලාක්ෂණික වක්‍රයන් අපි ලබා ගන්න කියලා.